නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපිචාහං ගාමනි ඉදේව නිසින්නෝ එත්තචතේ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයංච අත්ථංගමංච දේසිස්සාමි තං සුනෝහි සාධුකං මනසිකරෝහි භාසිස්සාමිති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව, දුකෙහි හට ගැනීම අභාවයේ පිළිබඳව ඊටාම සැකවින් වදාළ සූත්‍ර දේශනා පාඨයක් සඳහන් කරන්නට යෙදුනේ. වෙසක් පුණු පොහොය නිමිති කරගෙන ධර්ම ශ්‍රවණය කරන ඔබ මේ වෙලාවේ බොහොම සැදී පැහැදීව සද්ධර්ම ශ්‍රවණයට පිළිවෙල වී සිටින්නේ. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට වදාළා තිබෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා ප්‍රකට පාඨයක් නිතර ඔබ ශ්‍රවණය කරලා ඇති. යම්කිසි ශ්‍රාවකෙක් ධර්මයේ දකිනවා නම් ඒ ධර්මයේ දකින ශ්‍රාවකයා තමයි තථාගතයන් වහන්සේව නුවණින් දැකගන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව නුවණින් දැක ගන්නවා කියලා කියන්නේ යා ධර්මය අවබෝධ කරගන්නවා කියලයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලෝ පහළ වීම, සම්බුද්ධත්වයේ, සම්බුද්ධ පරිනිර්වාණය කියන මේ තෙමගුල සැමරෙන වෙසක් පුණු පොහෝ දවසේ ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේව දැක ගන්න අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්නට ඕන. වෙසක් පුණු පොහෝ දවසේ විතරක් නෙවෙයි පින්වතුනි, ජීවිත කාලයේ පුරාවටම ධර්මයේ තුලින්මයි බුදුරජාණන් වහන්සේව දැක ගන්න අපි උත්සාහ කළ යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් අපට උන්වහන්සේව හමු වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේව මසසෙන්දුට බොහෝ දෙනෙක් හිටියා. නමුත් ඒ අයට බුදුරජාණන් වහන්සේව හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ හිටපු 540 වර්ෂයේ මුළුල්ලේ බුදුරජාණන් වහන්සේව දැක්ක දිව්‍ය මානුෂික කොච්චර දෙනෙක් හිටියද? දෙවි මිනිසුන් කොච්චර දෙනෙක් හිටියද බුදුරජාණන් වහන්සේව දැක්ක? ඉතින් මේ දැක්ක දෙවි මිනිසුන් සහිත ලෝකයා අතරි ඊටාම ටික දෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේව හරියටම දැක්කේ. ඒ හරියටම දැකපු පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැක්ක පිරිසයි, ධර්මයේ තේරුම් ගත්ත පිරිසයි. ඒනොත් අම්පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පූර්ණ වශයෙන් දැකගෙන අවබෝධ කරගෙන, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගෙන සම්පූර්ණයෙන්ම සසර දුකින් නිදහස් වුණු රහතන් වහන්සේලා. තවත් පිරිසක් අනාගාමීන් වහන්සේලා, තවත් පිරිසක් සකදාගාමි, සෝතාපන්න ආදී මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා. ඉතින් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා පැහැදිලිවම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දුටු උතුමෝයි. ඊළඟට කල්යාණ පෘථග්ජන ශ්‍රාවකයන්ොත් බොහෝ දෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ වටහාගෙන පසුපසු ජීවිතවලදී ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වුණා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැක්ක ශ්‍රාවකීන් පිරිස එසේ නොදුටු ශ්‍රාවකීන් පිරිස එක්ක සසඳනකොට ඊටාම අතලොස්සක්. ඉතින් භාග්‍යතුන් වහන්සේව දැක ධර්මයේ ඇහිෙහිත් භාග්‍යතුන් වහන්සේව හරිහැටි නොදැක බොහෝ දෙනෙක් එදා බුද්ධ කාලීන ಭಾರತයේ හිටියා. ඒ විතරක් නෙමේ අද මේ වෙනකන් මේ ලෝක ධාතුව තුල භාග්‍යතුන් වහන්සේව හරියට දැක්ක අයට වඩා හරියට නොදැක්ක අය තමයි වැඩි. බාහිරින් කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය දැකලා, ප්‍රතිපිලිම වහන්සේලා දැකලා නිවැරදි ලෙස බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්න බෑ. බාහිර වශයෙන් යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන් ඒ චෛත්‍ය, බෝධි, ඒ වගේම ප්‍රතිමා ආදී දැකලා. නමුත් ඒක හැබෑ ශ්‍රද්ධාවක් කියලා අපට සලකන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන පැහැදීම තමයි සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ
සම්බුද්ධත්වයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සත්‍ය අවබෝධ ඥානය පිළිබඳ ගුණ දැන පැහැදීම තමයි සද්ධා කියලා පාලියෙන් කියන ශ්‍රද්ධා කියලා කියන මිශ්‍ර සිංහලට ශ්‍රද්ධාව විශ්වාසය කියලා කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක් අදටත් බාහිර වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේව දකින්න හදාන්නේ. චෛත්‍ය බෝධි ප්‍රතිපිලිම තුලින් දැන් අද කාලේ ප්‍රතිපිලිම ගත්තොත් එහෙම ඇත්තටම බුදුරජාණන් වහන්සේව දැක්කත් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ රැවටෙනවා. මොකද ඒකට හේතුව මේ ප්‍රතිපිලිම ගත්තොත් අද කාලේ තියෙන අඹලා තියෙන මූර්ති චිත්‍ර ආදී දිහා බැලුවොත් එහෙම අපට කරුණු කාරණා සලකනකොට බුදුරජාණන් වහන්සේට හාත්පසින්ම වෙනස් රූපයක් අද කාලේ ඉදිකෙරෙන සමහර බුද්ධ ප්‍රතිමා තුලින් ඒ වගේම අදින චිත්‍ර ප්‍රතිපිලිම තුලින් දැක ගන්න ලැබෙන්නේ. සංවේගය සමහර ප්‍රතිපිලිම දැක්කහම මෙහෙම කියන්නේ භාග්‍යතුන් වහන්සේට අගෞරවයකට නෙමෙයි. සමහර ප්‍රතිපිලිම දිහා බැලුවාම අපට පේන්නේ කොණ්ඩේ මුදුනින් ගැට ගහපු සුකුමාර නාරිලතා රූපයක්. බුදුරජාණන් වහන්සේ නමකගේ තිබෙන ඒ අසහාය පෞරුෂයේ ගෑවෙන්නවත් නැහැ. ඉතින් ඒක නිසා ඔබ කලා ශිල්පියෙක් නම් චිත්‍ර ශිල්පියෙක් නම් බුදුරජාණන් වහන්සේගේ බුදුරුව අඳිනකොට ටිකක් හිතන්න කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා ගුණස්කන්ධයක් තිබෙන ඒ වගේම මහා පෞරුෂයක් තිබෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උතුමාණන් වහන්සේ පුරුෂ රත්නයක් උන්වහන්සේ. ඉතින් උන්වහන්සේගේ රූපය කොහොමදවත් කොණ්ඩේ බැඳපු සුකුමාල කාන්තාවකගේ ස්වරූපයෙන් අඳින්න එපා අඹන්න එපා ඒක උන්වහන්සේට කරන අතිශය අගෞරවයක්. ඉතින් ඒක නිසා ඔබ චිත්‍ර ශිල්පියෙක් හැටියට ඒ වගේම මූර්ති ශිල්පියෙක් හැටියට බුද්ධ ප්‍රතිමා ඇඳීම නෙලීම ඇඳීම කරනවා නම් පළමුවෙන් ත්‍රිපිටකය අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටිකක් කියවලා උන්වහන්සේගේ ගුණ තේරුම් ගන්න බලන්න තේරුම් අරගෙන උන්වහන්සේගේ තිබෙන ඒ පෞරුෂය ඒ වගේම ගුණ කදම්බේ යන්තමින්වත් මූර්තිමත් වෙන ආකාරයට ඒ ප්‍රතිපිලිම චිත්‍ර ඇඳීම සිද්ධ කරන්න. දැන් අපිට පේනවා පුරාණේ අනුරාධපුර යුගයේ හිටපු සමහර කලා ශිල්පීන් සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ මේ මහා පෞරුෂය තේරුම් අරන් තිබුණා. අනුරාධපුරයේ මහමෙවුනාවේ පිහිටි සමාධි ප්‍රතිමා වහන්සේ සුප්‍රකට සමාධි ප්‍රතිමා වහන්සේ ළඟට ගිහින් බැලුවාම පේනවා ඒ වැඩ ඉන්න හිඳිපිලිම වහන්සේ කොපමණ උපශාන්ත ලීලාවකින් නිර්මාණය කරන්න ඒ කලා ශිල්පියා උත්සාහවන්ත වෙලා තියෙනවද ඒ වගේම සමර්ථ වෙලා තියෙනවද කියලා. ඉතින් දැන් අනුරාධපුරයේ මහමෙවුනාවේ පිහිටි සමාධි පිළිම වහන්සේගේ හිසේ සිරසේ කොණ්ඩ ගැටයක් නැහැනේ. මොකද ලක්ඛණ සූත්‍රයේ දීඝනිකාය සඳහන් වන ලක්ඛණ සූත්‍රයේ දිහා බැලුවාමත් අපට තේරුම් ගන්න පුළුවන් කියවා බැලුවාම භාගතුන් වහන්සේගේ සිරස දිය බුබුලක් වාගේ මේ පිහිටා තිබුණා කියලා. ඉතින් ඒකින් අපට පේනවා භාගතුන් වහන්සේගේ තවත් මේ චරිත ලක්ෂණ දිහා බලනකොට ඒ වගේම භාගතුන් වහන්සේට බමුණු ආමන්ත්‍රණය කරේ මුඩු මහණ කියලා. ඉතින් එහෙමනම් භාගතුන් වහන්සේ හිස මුඩු කරලායි තිබුණේ. භාග්‍යතුන් වහන්සේගේ සිරස මුදුනේ දැන් බමුණන්ගේ වගේ කොණ්ඩ ගැටයක් තිබුණා නම් බමුණු කවදාවත් බුදුරජාණන් වහන්සේට මුඩු මහණ කියලා කතා කරන්නේ නැහැ. ඒත් දැන් බුදුරජාණන් වහන්සේගේ රුවක් අමනකොට බොහෝ දෙනෙක් සිරසේ බුදු සිරස මුදුනේ බමුණන්ගේ කොණ්ඩ ගැටේ වගේ කොණ්ඩ ගැටයක් දානවා. ඒ කොණ්ඩ ගැටේ නැත්තම් බුදු පිළිමයක් කියලා සලකන්නේත් නැහැ සමහර කෙනෙක්. නමුත් අපිට අනුරාධපුර සමාධි පිළිම වහන්සේ දිහා බැලුවාම පේනවා ඒ කාලේ හිටපු කලා ශිල්පියා තේරුම් අරන් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරස මුදුනේ කොණ්ඩ ගැටයක් නැහැ කියලා. ඉතින් අන්න එහෙම තේරුම් ගෙනවත් භාග්‍යතුන් වහන්සේට අගෞරවයක් නොවන විදිහට බුදු පිළිම ඇඳීම, නෙලීම, ඇඳීම සිද්ධ කරන්නේ. ඒ වගේම අවකන පිළිම වහන්සේ දිහා බැලුවාමත් අපට පේනවා කොයිතරම් පෞරුෂයක් ඇති වෙන විදිහට ඒ අවකන පිළිම වහන්සේ නෙලන්නේ ශිල්පීන් උත්සාහ කළා තියෙනවාද කියලා. සිවුරේ ස්වභාවය ආදී දිහා බලනකොට කොච්චර පිරිපුන් කලා නිර්මාණයක්ද කියන එක අපට පේනවා. ඉතින් අද කාලේ සමහර බුද්ධ රූප දිහා බලුවාම ඒ සිවුරු අන්දලා තියෙන හරියට සාරියක් පොරවගත්ත කාන්තා රූපයක් වගේ මෙහිම කරන්න එපා භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ මුනිවරයෙක් මේ ලෝකෙට සත්‍ය කියා දීපු උතුම්ම ශාස්ත්‍රෝන් වහන්සේ. ඉතින් අන්න ඒක නිසා ඒ උතුමන් වහන්සේට යන්තමින් හරි ගැළපෙන විදිහට බුද්ධ ප්‍රතිමා ඇඳීම නෙලීම සිද්ධ කරන්න කියලා අපි කාර්මිකව මේ කලා ශිල්පීන්ට මතක් කර සිටිනවා.
ඉතින් දැන් මම සඳහන් කළේ කාරණේ සඳහන් කළේ. ඉතින් ඒ විදිහේ චිත්‍රයක් තමන්ගේ හිතේ මවාගෙන බුදුරජාණන් වහන්සේව හොය හොයා යන කාටවත් හැබැයි බුදුරජාණන් වහන්සේව දකින්න හම්බ වුණා. මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑයි මොකද කොණ්ඩ ගැටේ නෑ අර සාරියක් වගේ පුරෝගත්ත සිවුර නෑ සුකුමාල කාන්තා පෙනුමක් නෑ කියලා අහක බලාගෙන යනවා. ඒ විදිහට කවදාවත් බුදුරජාණන් වහන්සේ ඔබට බාහිර රූපයක් තුලින් නම් දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසා ඔබ හැම වෙලේම උත්සාහවන්ත වෙන්න ඕන ධර්මයට පැමිණිලා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දැක ගන්න. අන්න ඒකයි දා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව නොදැක කනගාටුවෙන් ගිලන්ව සිටි වක්කලී හාමුදුරුවන්ට මතක් කළේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් තථාගතයන් වහන්සේව දකින්නවයි කියන්නේ යා ධර්මයේ දකින්න. යමෙක් ධර්මයේ දකින්නවා නම් යා තථාගතයන් වහන්සේව දකින්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේව දැක ගන්නට අවශ්‍ය නම් කරන්න ඕනේ තථාගතයන් වහන්සේ වදාළ දහම දකින්න එකයි. ඉතින් විශේෂයෙන් අද වෙසක් පුණු පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත දහම තේරුම් ගැනීමේ යම් උත්සාහයක අපි හැමදෙනාම යෙදෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගිහිගේ නික්මලා කුමක්ද සොයාගෙන ගියේ? කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. කුසලය කියන්නේ මොකද්ද? සත්‍ය කියන්නේ කුමක්ද කියලා භාග්‍යතුන් වහන්සේ සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් සිහි කරා කිච්ඡං වත අයං ලෝකෝ ආපන්නෝ ජායතිච ජීයතිච මීයතිච පුන උපජ්ජතිච. මේ ලෝකයා මහා දුකකටපත් වෙලා තියෙන. කිච්ඡං වත අයං ලෝකෝ ආපන්නෝ ජායතිච නැවත නැවත උපදිනවා. ජීයති දිරාපත් වෙනවා. ඒ වගේම මීයතිච මිය පරලෝ යනවා. පුන උපජ්ජති නැවත උපදිනවා. ඉතින් මෙන්න මේ ලෝකයෙන් එතර වෙන දුකෙහි අන්තයක් කවුද පෙන්වා දෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියේ. කුසලයේ කියන්නේ මොකක්ද කියලා සොයාගෙන ගියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ දඹදිව ප්‍රකටව හිටපු ආචාර්යවරු ගුරුවරු ළඟට ගියා. ආලාර කාලාම උද්දකරාම පුත් ආදී තාපසවරු අසුරු කරලා බැලුවා. ඒ අය මේ දුකින් මිදීමක් දන්නවද දකින්නවද කියලා. ඉතින් ඒ අය සාකච්ඡා කරනකොට භාග්‍යතුන් වහන්සේට කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට තේරුණා ඒ අය මුලමුණින්ම දුකින් එතර වීමක් දන්නේ නැහැ. ඒ අය දන්නේ මීට වඩා හොඳ තැනකට යන හැටියට හිත හදා ගන්න විතරයි. ඒ කියන්නේ මේ කාම ලෝකයෙන් මිදිලා බ්‍රහ්ම ලෝකයකට යන හැටි, අරූපාවචර ලෝකයකට රූපයක් නැති ලෝකයකට යන හැටි අය දන්නවා. ඊට හිත හදා ගන්න ඕන පිළිවෙල ඒගොල්ලෝ කියා දෙනවා. හැබැයි දැන් එතනිනුත් ඉවත් වෙන්න වෙච්චාම, ඒ කියන්නේ එතනිනුත් චුත වෙන්න වෙච්චාම ආයෙ ඇවිල්ලා මේ මනුෂ්‍ය ලෝකයට සතර අපායට වැටෙනවා නම් මේ දුක කොහොමද හැබැවින්ම අවසන් කරන්නේ මුලමනින්ම අවසන් කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා නුවණින් විමසා බැලුවා. ඉතින් ගන්න ඒ විමසීමේ ප්‍රතිඵලයක් හැටියට භාග්‍යතුන් වහන්සේ දා බොමැඩ දිවසක් පුණු පොහෝ දවසේ තමන් වහන්සේ අපරාජිත පරියන්කයෙන් වැඩ හිඳමින් තමන් වහන්සේගේ හිත ආනාපාන සති සමාධියෙන් හොඳට සමාහිත කරගෙන ධානයන්ට පැමිණිලා ධානයන්ට සමවැදිලා නැගී හිටලා තමන් වහන්සේගේ පිරිසිදු නුවණින් විමසා බැලුවා තමන් වහන්සේගේ පෙර ආත්ම භාව පිළිවෙල. ඒ වන විට තිබිච්ච බලවත් චිත්ත සමාධිය පාදක කරගෙන බෝසතාණන් වහන්සේට තමන් වහන්සේගේ පෙරවිසු ආත්ම භාව දැකීමේ නුවණ පහළ වුණා. ඒ නුවණ තුලින් භාග්‍යවතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ මෙහෙවා සිත මෙහෙවා බැලුවා තමන් වහන්සේගේ අතීත ආත්ම භාව පිළිවෙලින්. මීට පළමු ආත්ම භාවයේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට උපදින්නේ ඉස්සල්ලා ආත්ම භාවයේ තුසිත දිව්‍ය ලෝකයේහි. ඊට ඉස්සල්ලා ආත්ම භාවයේ විශ්වාන්තර රජතුමා හැටියට මනුෂ්‍ය ලෝකයේ ඔහොම පිළිවෙලට නියත විවරණ ලැබූ තැන් දක්වාම ওই විදිහට ආවර්ජනය කරලා බලනකොට තමන් වහන්සේගේ පෙර ආත්ම භාව පිළිබඳ සම්බන්ධය වැටහි ගියා. හේතුඵල අනුව මේ සම්බන්ධය සිද්ධ වෙලා තියෙනවා කියන ඥානය බෝසතාණන් වහන්සේට ඇති වුණා. ඊළඟට තමන් වහන්සේ විතරක් නෙවෙයි අනිකුත් සත්වයන්ගේ ඉපදීම මිය යාම සිද්ධ වෙන්නේ කොහොමද කියලා චුති උත්පත්ති අනුව බලනකොට අනිත් සත්වයන්ොත් කර්මාන රූප සුගති දුගති ගාමී වන ආකාරයේ බෝසතාණන් වහන්සේට පෙනී ගියා. ඉතින් මෙන්න මේ අත්දැකීමත් පාදක කරගෙන
හේතුන් නිසා දුක හට ගන්නා ආකාරයත් හේතුන්ගේ අභාවයෙන් දුක නැතිවෙන නිරුද්ධ වෙන ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන කියන්නේ බෝසතාණන් වහන්සේ අවබෝධ කරගෙන වෙසක් පුණ පොහෝදා රාත්‍රිය ගෙවි යන මොහොතේ පහවදාට අරුණ නැගෙන මොහොතෙහි සියලු කෙලෙසුන් නසා සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් මේ සසර දුක පිළිබඳවත් සසර දුක හට ගන්නා හේතුව පිළිබඳවත් සසර දුකින් මිදීම සසර දුකින් මිදෙන මාර්ගය අවබෝධ කරගෙන සම්බුද්ධත්වයට පත් වී වදාලා. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්සති ගත කරලා තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මේ ධර්මයේ ලෝකයාට දේශනා කරන්නේ කොහොමද දේශනා කළොත් අවබෝධ කරගන්න සුදුසු අය ඉන්නවද කියලා ආවර්ජනය කරලා බැලුවා. මුලින් භාග්‍යතුන් වහන්සේට පෙනී ගියේ ධර්ම ගැඹීරතාවයි. තමන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න කොපමණ කැපවීමක් කළාද? ඒ කැපවීම කරමින් මේ ධර්මය මේ විදිහට අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවද? අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳී ගිය සිත් ඇති සත්‍ය ප්‍රජාවට මේ දුක හට ගන්නා හේතුව කියා දුන්නොත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඉතින් අන්නේ වෙලාවේ සහම්පති බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවත් ඇතිව භාග්‍යතුන් වහන්සේ ලෝකයේ දිහා බලා වදාරනකොට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සත්පුරුෂ පිරිසකුත් ඉන්නවා කියන එක දැකලායි භාග්‍යතුන් වහන්සේ පංචවාග්ගයේ භික්ෂුන් වහන්සේලාට පළමු කොට ධර්ම දේශනා කරන්නට යෙදුනේ ඇසළ පුණ පොහෝ දවසේ. මේ පංචවාග්ගයේ භික්ෂුන් වහන්සේලාටත් පළමුවෙන්ම දේශනා කළේ මේ සසර දුක පිළිබඳව. සසර දුක හට ගන්නා හේතුව පිළිබඳව, සසර දුකින් නිදහස් වීම පිළිබඳව, සසර දුකින් මිදෙන මාර්ගය පිළිබඳව පළමු කොට දේශනා කළා. ඒ කියන්නේ මේ දුක නම් වූ ඵලය හටගන්නේ යම් හේතුවක් නිසාද? ඒ හේතුව නැති කිරීමෙන් මේ දුක නම් වූ ඵලයක් නැති කරන්න පුළුවන් කියන එක භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට පැහැදිලි කළා දේශනා කළා. ඉතින් අන්න ඒ සත්‍ය අවබෝධ කරගනිතොත් ඔබ අප හැමදෙනාටමත් පුළුවන් වෙනවා මේ දුක අවබෝධ කරගෙන දුක හදන හේතුව නැති කරලා දුකින් නිදහස් වෙන්න. ඉස්සල්ලාම දුකක් තියෙනවා කියන එකවත් තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙකුට ඒ කාරණේ දුකක් තියෙනවා කියන එක සසර දුකක් තියෙනවා කියන එක තේරෙන්නේ තමන් අකමැති දෙයක් සිද්ධ වෙනකොට විතරයි. තමන් කැමති දේ සිද්ධ වෙනකොට දුකක් තුළ ඉන්නේ කියන එක වැටහෙන්නේ නැහැ. මේක බොහොම සියුම් කාරණාවක්. මොකද මේ වෙනස් වීම කියන එක නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක් කියලා නොතේරෙන කෙනෙකුට මේ සසර දුක කියන එක තේරුම් ගන්න බෑ. එයා හිතන්නේ දුක් වේදනාව තමයි දුක කියලා කියන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. කොටින්ම කියනවා නම් රූපේ හට ගැනීමක් ඇද්ද? සැප දුක් උපේක්ෂා ආදී විඳීම් වල හට ගැනීමක් ඇද්ද? හැඳිනීම් වල අරමුණු හැඳිනීම් වල හට ගැනීමක් ඇද්ද? ඒ වගේම චේතනා පහළ වීමක් ඇද්ද? සිත් පහළ වීමක් ඇද්ද? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ නාම රූප පරම්පරාවේ හට ගැනීමක් ඇද්ද? එතන කොතන වුණත් දුක තියෙනවා කියන එකයි පෙන්වා දුන්නේ. ඉතින් අන්නේ දුක හැදෙන හේතුව තේරුම් ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ තුලින් පැහැදිලි කළේ මේ දුක නැවත නැවත හැදෙන පිළිවෙලයි. ඒකයි පටිච්ච සමුප්පාද කියන්නේ මේ හේතුව තියෙනවා නම් මේ ඵලය ඇති වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ හේතුව හටගනිතොත් මේ ඵලය ඇති වෙනවා. ඒ කියන්නේ ඉපදුනොත් ලෙඩ වෙන්න සිද්ධ වෙනවා, වයසට යන්න සිද්ධ වෙනවා, මැරෙන්න සිද්ධ වෙනවා. ඉපදුනේ නැත්තම් මේ ඵල එකක්වත් නැහැ. ඉමස්මින් අසති ඉදං හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට ලෙඩවීම, වයසට යෑම, මරණයටපත් වීම ආදී මේ සියලු දුක් නැති වෙන්න නම් උපදින එක නවත්තන්න ඕන. අන්න එතකොටයි මේ දුක අභාවයටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ સિદ્ધාන්තයේ මත පිහිටලා මේ හේතුඵල සම්බන්ධයේ දිගින් දිගට සිද්ධ වෙන ආකාරයේ තේරුම් ගත්තොත් අන්න දුක පිළිබඳව, දුක හැදෙන හේතුව පිළිබඳව වටහා ගන්න පුළුවන්. දුක හැදෙන හේතුව පිළිබඳව වටහා ගනිතොත් දුකෙන් මිදීමත් ලබන්න පුළුවන්. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මල්ල රටේ රුවේල කප්ප කියන මල්ලයන්ට අයිති කුඩා නිගමයක වැඩ ඉන්න අවස්ථාවක භද්‍රක ගාමිනී කියන තැනැත්තා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් අසුන් ගත්ත මේ භද්‍රක ගාමිනී භාග්‍යවතුන් වහන්සේට කියා ඉන්නවා, ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මේ දුක පිළිබඳව, දුක හැදෙන හැටි පිළිබඳව, දුක නැතිවෙන හැටි පිළිබඳව දේශනා කරන සේක්වා කියලා.
ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙයාගේ මානසික තත්ත්වයේ තේරුම් අරගෙන වදාලා අහංචේතේ ගාමිනී අතීතං අද්ධානං ආරම්භ දුක්ඛස්ස සමුදයංච අත්ථංගමංච දේශේය එවං අහෝසින් අතීත මද්ධානාති తත්‍ර තේසි අඛංකාසි අවිමති. එතකොට ගාමිනී ඔබට තථාගතයන් වහන්සේ අතීත කාලයේ මුල් කරගෙන මේ දුක හැදෙන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ අතීත කාලය අනුව දේශනා කළොත් පෙන්වා දුන්නොත් ඒ කියන්නේ අතීතී තිබිච්ච විද්‍යාව නිසා කර්ම රැස් වෙලා මෙන්න මේ විදිහට විඥානයේ හටගෙන නාම රූප ඇති වෙලා ওই විදිහට මේ අතීත හේතු නිසා මේ විදිහට මේ අතීතයේ මේ දුක හැදුනා කියලා අතීත කාලය අනුව පෙන්වා දුන්නොත් එහෙම ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඇත්තක්මද? මොකද අපි දන්නේ නැහැනේ අපි අතීතයේ හිටියදව දන්නේ නැහැ. නැති වුණා නැතුව හිටියේ නැතුවද දන්නේත් නැහැ. අතීතේ කර්ම රැස් කරේ තමන්මද වෙන කෙනෙක්ද? එහෙම කියලා දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා ඔබට සැක ඇති වෙන්න පුළුවන්. ඊළඟට අනාගතයේ මුල් කරගෙන ඔබට දුක හැදෙන හැටි කියා දුන්නොත් එහෙම මේ ඒවම් භවිෂ්‍යති අනාගත මද්ධාන අනාගතයේ මෙසේ වෙන දැන් ඔබ මේ රැස් කර ගන්නා කුසල අකුසල කර්ම නිසා ඊළඟට නැවත උපදිනවා ඒ උපන්නයෙන් පස්සේ දිරනවා මැරෙනවා මෙහෙම කියලා අනාගත සංසාරයේ පිළිබඳව පෙන්වා දුන්නොත් අනාගත කාලය අනුව දුක හැදෙන හැටි පෙන්වා දුන්නොත් එහෙම ඔබට ඒ සැකයක්ම ඇති වෙන්න පුළුවන්. අනාගතේ ඇත්තටම මරුණාන් පස්සේ උපදිනවද ගිහිල්ලා? එතකොට කවුද උපදින්නේ? මේමමම දෙහි ගිහින් උපදින්නේ නැත්නම් වෙන කවුරුවක්මද? එතකොට ඒ කර්ම කරපු කෙනායි විඳින කෙනායි එක්කෙනෙක්මද නැත්නම් දෙන්නෙක්මද? මෙන්න මේ විදිහට ඔබට සැක ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා භද්‍රක ඔබට ඔය ඉන්නා වාඩි වෙලා ඉන්නා තැනම මේ ජීවිතය තුලදීම දුක හට ගන්නා හේතුව දුක ඇති වෙන ආකාරයත් දුකේ අභාවයත් තේරුම් ගන්න ආකාරයට දේශනා කරන්නේ. ඒ හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් ශ්‍රවණය කළා ඊ අර්ථ මෙනෙහි කරන්න. තථාගතයන් වහන්සේ ඒක දැන් පැහැදිලි කරනවා කියලා මේ භද්‍රක ගාමිනීට භාග්‍යතුන් වහන්සේ තමන් ඉන්න තැනදීම මේ දුක පිළිබඳවත් දුක හට ගන්න ආකාරය පිළිබඳවත් දුකෙන් මිදීම පිළිබඳවත් තේරුම් ගන්න හැටියට කරුණු පැහැදිලි කරලා දුන්නා. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ භද්‍රක ගාමිනීගෙන් තංකින් මඤ්ඤසි ගාමිනී අතිතේ උරුවේල කප්පේ මනුස්සා යේසන්තේ වදේනවා බන්ධනේනවා ජානියායවා ගරහායවා උපජ්ජයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසතෙන් යහුවේ ගාමනේ දැන් මේ උරුවේල කප්ප කියන දැන් මේ ඉන්න ගමේ මිනිස්සෙන් අතර යම් කිසි කෙනෙකුට කරදරයක් වුණොත් වද බන්ධන වලට ලක් වුණොත් ඒ අයට පරිහානියක් වුණොත් ගරහාවක් වුණොත් එහෙම ඔබේ හිතේ දුකක් දුම්නසක් කනගාටුවක් ඇති වෙන විදිහේ පිරිසක් ඉන්නවද කියලා ඇහුවා. ඒ ගමන මේ භද්‍රක ගාමේ කිව්වා අතිමේ භාන්ති ස්වාමීනි මට එහෙම පිරිසක් ඉන්නවා. මගේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. මගේ අමුදරුවෝ ඉන්නවා. ඒ අය මේ උරුවේල කප්ප ගමේ වාසය කරන්නේ. ඉතින් ඒ අයට වද බන්ධනයක් වුණොත් කරදරයක් වුණොත් ඒ වගේම පරිහානියක් වුණොත් ගරහාවක් වුණොත් ඒකාන්තයෙන්ම මට ශෝක කනගාටු දුක් දුම්නස් හැඬීම් වැළපීම් ආදී ඇති වෙන එක අහන්න දෙයක් නැහැ. එතකොට ගාමනී මේ උරුවේල කප්ප ගමේම තවත් සමහර මිනිස්සු ඉන්නවාද ඒ අයට වද බන්ධන පැමිණියා කියලා කරදර උපද්‍රව පැමිණියා කියලා ගරහාවක් වුණා කියලා ඔබට ඔබේ හිතේ කනගාටුවක් දුකක් දුම්නසක් ඇති නොවන විදිහේ පිරිසකුත් මේ ගමේ ඉන්නවාද? එතකොට මේ භද්‍රක ගාමිනී උත්තර දෙනවා ස්වාමීනි එහෙම පිරිසකුත් ඉන්නවා අති මේ භාන්තේ. එතකොට ස්වාමීනි එහෙම පිරිසකුත් ඉන්නවා මේ උරුවේල කප්ප ගමේ. ඉතින් ඒ අය මගේ ඥාතීනොත් නෙමේ, හිත මිත්‍රයනොත් නෙමේ, සමහර අය මාත් එක්ක හිත හොඳ නැති අය, මට කරදර කරපු අය. එතකොට ඒ අය මාත් එක්ක තරහින් ඉන්නේ. එතකොට එහෙම අයටකින් කරදරයක් වුණා කියලා කිසිම විදිහකින් මගේ හිතේ කනගාටුවක්, ශෝකයක්, දුකක්, දුම්නසක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය ඉන්නවා මගේ එහෙම විශේෂ දැනුම් කමක් නැහැ. ඉතින් ඒක නිසාත් ඒ අය කෙරෙහි දුකක් පැමිණියාට කනගාටු වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඔන්න බලන්න දැන් අපිට හොඳින් කල්පනා කරන්න පුළුවන් මේ කියපු කාරණේ ගැන. දැන් බණහන ඔබටත් ඔබේ
අඹදරුවෝ ඉන්නවා, මව්පියෝ ඉන්නවා, ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා, දන්න කියන අය ඉන්නවා. එතකොට මෙන්න මේ අයට යම්කිසි කරදරයක් මේ මොහොතේ ඔබේ මව හෝ පියා හෝ දුව හෝ පුතා හෝ නැත්නම් බිරිඳ ස්වාමියා මේ කවුරු හරි හදිස්සියෙන් බරපතල ලෙස රෝගාතුර වුණා කිව්වොත්, වෙනත් කරදරයක් වුණා කිව්වොත්, තවත් කෙනෙක් ඇවිල්ලා ගැහුවා බැන්න ආදි වශයෙන් කිව්වොත් එහෙම ඔබ තව දුරටත් බනහා ඉන්නවද නැත්නම් අර වෙච්ච කරදරයට ඉක්මනට මැදිහත් වෙනවද? හිතේ ඇති වෙන ශෝකයේ දුක දරා ගන්න පුළුවන් වෙයිද? එහෙම පිරිසක් ඉන්නවනේ ඔබටත්. ඉතින් අපි හැම දෙනාටමත් එහෙම ඉන්න පුළුවන්. ඒ අයට කරදරයක් වුණොත් එහෙම අපේ හිතේ විශාල දුකක්, දුම්නසක්, කනගාටුවක් ඇති වෙනවා. දැන් ඒ වගේම තවත් විශාල පිරිසක් ඉන්නවා ගමේ, රටේ, පළාතේ මේ අසල්වැසි ආවට ප්‍රදේශවල ඉන්න පුළුවන්. ඒ අය ගැන අපිට එහෙම විශේෂ කනගාටුවක් ඇති වෙන විදිහේ බැඳීමක් ඇත්තේ නැහැ, සම්බන්ධයක් නැහැ. එතකොට මෙන්න මේ අනුසාරයෙන් හිතන්න. එතකොට යම් කිසි කෙනෙක් නිසා අපිට හිතේ දුකක්, දුම්නසක් ඇති වෙනවා නම් ඇයි ඇති වෙන්නේ? ඒ අයට විතරක් කරදරයක් වෙච්චාම ඇයි අපේ හිතේ දුකක්, දුම්නසක් ඇති වෙන්නේ? එතකොට තවත් අය ගැන අපිට එහෙම නොවෙන්නේ ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේකට හේතුව පෙන්වා දෙනවා. කෝනුකෝ ගාමිනී හේතුකෝ පච්චයෝ යේනතේ කච්චානං උරුවේල කප්පියානං මනුස්සානං වදේනවා බන්ධනේනවා ජානියාවා ගරහායවා උපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ගාමනී. ඉතින් දැන් මේ උරුවේල කප්පේ ඉන්න ඇතැම් මිනිස්සෙකුට කරදර හිරිහැර ඒ වගේම වද බන්ධන පැමිණීමෙන් ඔබ තුළ ශෝක හැඬීම් වැළපීම් දුක් දුම්නස් ඇති වෙන්න හේතුව මොකක්ද? කාරණේ මොකක්ද? ඒ වගේම මේ ගමේ ඉන්න තවත් පිරිසකට එහෙම වද බන්ධන කරදර පැමිණියා කියලා ඔබ තුල ශෝක පරිදේ ශෝක හැඬීම් වැළපීම් දුක් දුම්නස් ඇති වෙන්නේ නැත්නම් ඒකට හේතුව මොකක්ද? එතකොට ඔන්න ගාමණීම උත්තරේ දෙනවා. ගාමණීඳන් කියනවා ස්වාමීනි අර යම් කිසි කෙනෙකුට කරදරයක් වෙච්චාම මගේ හිතේ ශෝකයක්, කනගාටුවක්, දුකක් දුම්නසක් ඇති වෙන්නේ ඒ අයට මගේ හිතේ විශේෂ බැඳීමක් තියෙනවානේ. චන්දරාගයක් තියෙනවානේ. අන්න එහෙම අයට කරදරයක් වෙච්චාමනේ මගේ හිතේ දුකක් දුම්නසක් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් කට්ටිය ඉන්නවනේ ඒ අයට මගේ හිතේ චන්දරාගයක් නැහැ. ඉතින් ඒකින්ද ඊ අයට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ. කරදරයක් වුණා අය මැරිලා ගියා මේ කියලාත් මට කිසිම කරදරයක් කියන්නේ මගේ හිතේ කිසිම දුකක් කනගාටුවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඊ අය ගැන මගේ චන්දරාගයක් නැහැ, බැඳීමක් නැහැ, ඇලීමක් නැහැ. ආන්න බලන්න. එතකොට දැන් ඔන්න දුකට හේතුව පැහැදිලි වුණා මේ ගාමණේගේ අත්දැකීමෙම වචනයෙන්ම. යම් කිසි කෙනෙක් කෙරෙහි බැඳීම තියෙනවා නම්, චන්දරාගය තියෙනවා නම්, ඒ බැඳුණු අයට යම් කිසි කරදරයක්, දුකක්, හිරිහැරයක් වෙච්චහම තමයි අන්න අර බැඳීම නිසා හිතේ දුක, දෝමනස, කනගාටුව හටගන්නේ. යමෙක් කෙරෙහි යමක් කෙරෙහි බැඳීමක් නැද්ද? ඒ දේ නැති වුණා, විනාශ වුණා, කරදරයටපත් වුණා කියලා තමන්ගේ හිත කරදර වෙන්නේ නැහැ. මොකද බැඳීමක් නැති නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා ඉමිනාත්වං ගාමිනී ධම්මේන දිත්තේන විදිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්හේන අතීතනාගතේ නයන්නේහි. අන්න ගාමිනී දැන් ඔබට පේනවානේ මේ දිත්තේන විදිතේන මේ අස්පනා පිටම දැක්ක සත්‍යයක් තියෙනවානේ. අකාලිකේන පත්තේන පරියෝගාල්හේන. දැන් ඔබ මේ සත්‍ය වශයෙන් මේ වර්තමානයේ දැක්ක සත්‍ය තුලින් අතීත අනාගතේ නයන්නේහි. අන්න අතීතයටත් අනාගතයටත් ඒ න්‍යාය පමුණුවා බලන්න. හරි? යංකෝ කිංචි අතීත මද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோ හි මූලං දුක්ඛස්ස. ආන්න අතීතේ මනං අතීත කාලේහි යම් දුකක් හටගත්තා නම් මේ ජීවිතේම අතීතේ වෙන්න පුළුවන්. පොඩි කාලේ, තරුණ කාලේ එහෙම වෙන්න පුළුවන්. ඔබට හොඳට සලකන්න පුළුවන් මේ ජීවිත අත්දැකීම අනුසාරයෙන් මේ ජීවිතේ යම් කිසි දුකක්, දුම්නසක් හිතට ඇති වුණා නම් අතීත වශයෙන් ඉක්ොත් වෙච්ච දුකක්, දුම්නසක් ඒකත් කල්පනා කරලා බලන්න. ඒ සියල්ල ඇති වෙලා තියෙන්නේ බැඳිච්ච දේවල් වෙනස් වෙනකොට. තමන් කැමති ආශ කරපු දේවල්, තමන් කැමති ආශ කරපු බැඳිලා හිටපු පුද්ගලයෝ වෙනස් වෙනකොට අන්න දුක, දුම්නස හිතේ ඇති වෙලා තියෙනවා. ඊළඟට ඒ වගේ වස්තුන් නැතුව යනකොට තමන් බැඳිලා කැමැත්තෙන් ආසාවෙන් හිටපු දේවල් විනාශ වෙලා යනකොට
දුක දුම්නස ඇති වෙනවා. ඒ වගේම අනාගතයටත් ඔන්නෝකමයි වෙන්නේ. අනාගතයටත් තමන් යම් කිසි කෙනෙකුට බැඳිලා හිටියොත් ඒ ඇයට දුකක් දුම්නසක් ඒ ඇයට කරදරයක් වෙනකොට තමන් තුළ දුක දුම්නස හට ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්ස. මේ සියලු දුක් උපදින්නේ ඡන්දේ කැමැත්ත මුල් කරගෙන ආශාව මුල් කරගෙන ආශාව තමයි මේ දුක හටගන්නේ. නිදානයේ මූලය කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. එතකොට දැන් මේ වර්තමානයේ අත්දකින්න සත්‍ය අතීතයටත් අනාගතයටත් පමුණවා බලන්ද කියලා පැහැදිලි කළා. ඉතින් දැන් මේ කෙටි දේශනාවෙන්ම මේ කාමනී තාම සතුටටපත් වුණ අච්චරියං භාන්ති අභූතං භාන්ති යාව සුභාසිතමිදං භාන්තේ භගවතා යං කිංචි අතීත මද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජಂತಿ සබ්බන්තේ ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි දුක්ඛං ඡන්தோහි මූලං දුක්ඛස්ස. මේක ඇත්තක් හරි ඇත්තක් භාග්‍යවතුන් වහන්සේ වදාළේ. හරි මේ පුදුමයි, හරි සතුටුයි. මෙන්න මේකම තමයි ඇත්ත කියලා ඔන්න ගාමනි පිළිගත්තා. අතීතයේ යම් දුකක් ඇති වෙලා තියෙනවා නම් ඇති වෙලා තියෙන්නේ ඡන්දය මුල් කරගෙන ආශාව මුල් කරගෙන. යං කිංචි අනාගත මද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්. භාග්‍යතුන් වහන්සේ කියපු දේ ඇත්තයි. භාග්‍යතුන් වහන්සේ වදාළ පරිදි අනාගතයේ යම් කිසි දුකක් හට ගන්නවා නම් හටගන්නේ ආශාව ඡන්දය මුල් කරගෙනමයි කියලා ගාමණී තමන්ගේ අත්දැකීම අනුසාරයෙන් වර්තමානයේ දුක පිළිබඳ ඇතිවෙච්ච තේරුම් ගැනීම තුළ අතීතයටත් අනාගතයටත් ඒ න්‍යායම පමුණුවා තේරුම් ගත්තා. ඊළඟට එයාම කියනවා තව අත්දැකීමක්, එයාගේ අත්දැකීමක්. කියන ස්වාමීනි මගේ දරුවෙක් කියනවා චිරවාසී ළමින්. එයා ගමෙන් බැහැර තැනක වාසය කරන්නේ. එයා ඉගෙන ගන්න ගිහිල්ලා ගමෙන් බැහැර තැනක ඉන්නේ. ඉතින් ස්වාමීනි මම සමහර දවස් වලට කල්ැතුවම නැගිටලා මේ සේවකයෙක්ව පිටත් කරනවා ගිහිල්ලා චිරවාසී පුතාගේ කුමාරයාගේ තොරතුරු දැනගෙන ඉන්න කියලා. ඉතින් දැන් ඒ අද කාලේ වගේ දුරකථන පහසුකම් නැහැ. මං ගමනින් ගිහිල්ලා ඒ තොරතුරු දැනගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා දැන් ඒ දූත මෙහෙවර යන පුද්ගලයා සේවකයා එයා ඉතින් පා ගමනින් හරි එතකොට ආශ්‍රය පිටේ නැගලා ගිහින් හරි ඉතින් කොහොම හරි අර චිරවාසී ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා චිරවාසීත් එක්ක කතා බහ කරලා තොරතුරු දැනගෙන ආපහු වෙන්න ඕනේ. ඉතින් දැන් මේ සේවකයා ගිහිල්ලා තොරතුරු දැනගෙන එනකන් මේ පියා භද්‍රක ගාමිණී හරිම දෙගිඩියාවෙන් ඉන්නේ. බැරි වෙලා හරි මේ සේවකයා ටිකක් පරක්කු වුණොත් එහෙම මෙයා කල්පනා කරනවා මොකද මෙයා පරක්කු වුනේ මෙයාට මේ පුතාට මොකක් හරි කරදරයක් වෙලාද අසනීපයක් වෙලාද යන ආදී වශයෙන්. ඉතින් ඒ ගමන භාග්‍යවතුන් වහන්සේ අහනවා හොඳයි ගාමණී ඔබට මොකද හිතෙන්නේ? ඔය චිරවාසී කුමාරයාට ඔබේ පුතාට යම් කිසි කරදරයක් වද බන්ධනයක් ගරහාවක් ආදියක් වෙලා තිබුණොත් එහෙම ඔබට ශෝක හැඬීම් වැළපීම් දුක් දුම්නස් ඇති වෙනවද? ස්වාමීනි මගේ චිරවාසී කුමාරයාට මගේ පුතාට යම් කිසි කරදරයක් වුණොත් එයාට වද බන්ධන ආදියක් වුණොත් පරිහානියක් වුණොත් ගරහාවක් වුණොත් මගේ ජීවිතේම වෙනස් වෙලා යයි. ඉතින් දුකක් දුම්නසක් ඇති වෙනවායි කියන එක අහන්නම දෙයක්ද කියලා භාග්‍යතුන් වහන්සේට මේ ගාමණී පෙරලා ප්‍රකාශ කළා. එහෙමනම් ගාමිණී මේ ආකාරයෙන් තේරුම් ගන්න යම් කිංචි දුක්ඛං උපජ්ජමානං උපජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛස්ස. මෙන්න මේ විදිහට තේරුම් ගන්න ගාමණී යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ දුක හටගන්නේ ඡන්දය මුල් කරගෙන ආශාව මුල් කරගෙන ඡන්ද නිදානං ආශාව තමයි ඒකට හේතුව නිදානේ ඡන්தோ මූලං දුක්ඛස්ස. ඡන්දේ තමයි දුකට මුල. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා ගාමණී චිරවාසීගේ මව් ඒ කියන්නේ දැන් මේ පුතාගේ අම්මා ඔබට හම්බ වෙන්න ඉස්සෙල්ලා දකින්න ඉස්සෙල්ලා ඒ චිරවාසීගේ අම්මා ගැන බැඳීමක් ප්‍රේමයක් ආදරයක් එහෙම තිබ්බද? ඒ කියන්නේ මේ තමන්ගේ බිරිඳව හම්බ වෙන්න ඉස්සෙල්ලා එයා ඇය ගැන දැනගන්න ඉස්සෙල්ලා කිසියම් බැඳීමක් තිබුණාද ඇය කෙරෙහි? ඉතින් මේ ගාමණී නම් කිව්වා නැහැ ස්වාමීනි. එයාව හම්බ වෙන්න ඉස්සෙල්ලා දකින්න ඉස්සෙල්ලා දැන හඳුනා ගන්න ඉස්සෙල්ලා එහෙම බැඳීමක් තිබුණේ නැහැ.
එතකොට දැන් බලන්න ඔබේ ස්වාමියා ගැන හිතන්න. ඔබේ ස්වාමියාට කොච්චර ආදරේද? ඔබේ බිරිඳ ගැන හිතන්න. ඔබේ බිරිඳට ඔබ කොච්චර ආදරේද? හැබැයි ටිකක් අතීතයට ගිහින් බලන්න. ඔබ මේ ඔබේ ස්වාමියා හරි බිරිඳව හරි දැන හඳුනා ගන්න ඉස්සෙල්ලා ප්‍රේමයක් ඇති වෙන්න ඉස්සෙල්ලා බාල කාලය ගැන හිතන්න. ඒකට බාල කාලේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. හම්බ වෙලත් නැහැ. අසුවලායක විවාහ වෙනවා කියලා එහෙම හැඟීමකුත් නැහැ. නමුත් යම් අවස්ථාවක දැක්කද දැන හඳුනාගත්තද අන්නේ අවස්ථාවේදී ඕනෝන් ගැන ප්‍රේමයක් බැඳීමක් හට ගන්නවා. ඉතින් ඒ ප්‍රේමයේ බැඳීම ඔස්සේ ගිහිල්ලා තමයි ඔබලා අවාහ විවාහ වෙලා සිටින්නේ. ඉතින් එතකොට දැන් බලන්න කොච්චර බැඳීමක් තියෙනවද? සමහර බිරිඳක් කියනවා තමන්ගේ ස්වාමියා නැතුව එක රැයක් ගත කරන්න බැ. එච්චරට බැඳීමක්. සමහර ස්වාමියවරු වෙනවා තමන්ගේ බිරිඳව නොදැක ඉන්න බෑ. ඒකේ අනිත් පැතිත් තියෙනවා. නමුත් දැන් මේ කියන්නේ සාමාන්‍ය තත්ත්වය. එතකොට දැන් මේ දැක අඳුනා ගැනීමෙන් පස්සේ තමයි මේ විදිහට ඕනෝන් කෙරෙහි ප්‍රේමය ඇති වුනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා හොඳයි දැන් මේ චිරවාසී පුතාගේ කුමාරයාගේ අම්මට යම් කිසි කරදරයක් වුණොත් වද බන්ධනයක් වුණොත් ඇයට හානියක් වුණොත් එහෙම ඔබ තුල දුක දුම්නස ඇති වෙනවද කියලා. ඉතින් මේ භද්‍රක ගාමිනී ලංකේ පිළිතුරු දෙනවා ස්වාමීනි චිරවාසීගේ අම්මට කරදරයක් වුණොත් එහෙම දුකක් දුම් يعني වද බන්ධනයක් වුණොත් එහෙම මා තුල දුකක් දුම්නසක් ඇති වෙනවායි කියන එක කියන්නම දෙයක් මගේ ජීවිතයත් සමහරලාවට නැතිව යන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ගාමනේ මේ දුක හටගන්නේ ඡන්දය මුල් කරගෙනයි. ඡන්දේ තමයි දුකට මුල කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සමාප්ත කළා. එහෙමනම් අපට අපේ ජීවිතය ගැනම හිතන්න හොඳ කාරණාවක්. ඔබ බලන්න පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් යම් අවස්ථාවක හිතේ දුම්නසක් ඇති වුණාද? එහෙම නැත්නම් අඬන්න වැළපෙන්න සිද්ධ වුණාද? කනගාටුවක් හටගත්තාද? ඒ කනගාටුවක් දුකක් දුම්නසක් ඇති වෙලා තියෙන්නේම බැඳිච්ච දෙයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ බැඳිච්ච දේ වෙනස් වෙනකොට Tamante කොයි Taman කැමති දේ ආශ කරන දේ නොලැබුණොත්, තිබිච්ච දේ වෙනස් වුණොත්, නැති වුණොත්, හානියකටපත් වුණොත් අන්න එතකොටයි දුක ඇති වෙලා තියෙන්නේ. Taman කැමති පුද්ගලයෙක් Tamanගෙන් වෙන් වෙලා ගියොත් වෙනස් වුණොත් අන්න එතකොට දුක හටගෙන තියෙනවා. එහෙමනම් අතීතයේත් එහෙමයි. අනාගත ඉස්සරහටත් එහෙමයි. හිතේ චන්දරාගයේ තියෙන තාක්කල් මේ සසර දුක නැවත නැවත අලුත් වෙවි යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් හොඳ කතාවක් සඳහන් වෙනවා විසාකා මහෝපාසිකාව පිළිබඳව උදාන පාළියේ බුදුරජාණන් වහන්සේ පූර්ව වැඩින අවස්ථාවක මද්දහන් වෙලාවේ විසාකා මහෝපාසිකාව නාලා තෙතකෙස් පිටින් සුදු ඇඳගෙන භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න පැමිණියා. භාග්‍යතුන් වහන්සේ යන්න ඒ වෙලාවෙහි විසාකා මහෝපාසිකාවගෙන් ඇහුවා විසාකාවනි මොකද මේ මද්දහන් වෙලාවේ සුදු ඇඳගෙන නාලා මේ තෙතකෙස් පිටින්ම කියලා. ඒකම කිව්වා ස්වාමීනි මගේ මිනිබිරියක් නැති වුණා. මේ ඒ මිනිබිරියගේ අවසන් කටයුතු කරලා එන ගමන් කියලා. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේට තේරුම් ගියා මේ විසාකා මහෝපාසිකාවගේ ස්වરૂපය දැක්කහම විසාකා මහෝපාසිකාව මද කනගාටුවකින් ඉන්නේ කියලා. මොකද දැන් එතුමිය සෝතාපන්න මහෝපාසිකාවක්. ඒ වුණත් එතුමියගේ හිතේ යම්කිසි කනගාටුවක් තියෙන ආකාරයේ භාග්‍යතුන් වහන්සේට මේ ස්වરૂපයෙන් වැටහි ගියා. අතින් භාග්‍යතුන් වහන්සේ ඇහුවා විසාකාව මේ නගරේ ඉන්න සියලුම දෙනා ඔබේ දරුමුණුබුරු මිනිබිරිය වෙනවට කැමතිද කියලා. දැන් මේ මිනිබිරිය ගැන හරි ස්නේහයකින් මේ මෙතුමිය හිටියේ. ඒ මිනිබිරිය ගැන තිබිච්ච ස්නේහය නිසා හිතුවා මෙතුමියට එකපාරට කියවුණා අනේ ස්වාමීනි මේ නගරේ ඉන්නේ ඔක්කොමලා මගේ දරුමුණුබුරු මිනිබිරිය වෙනවා නම් හරි කැමතියි කියලා. මොකද මෙතුමිය ගොඩාක් දරුවන්ගේ ඒ වගේම මුණුබුරු මිනිබිරියන්ගේ මේ මව් කෙනෙක් මිත්තණියක්නේ. මෙයා මෙතුමියට ලොකු පරම්පරාවක් හිටියා. ශාල පිරිසක් හිටියා දරුවෝ මුණුබුරු මිනිබිරිය. ඉතින් ඒකින්ද මේ නගරේ ඉන්න ඔක්කොමලා මගේ දරුවෝ මුණුබුරු මිනිබිරිය වුණත් කමක් නැහැ කියලා මෙතුමියට කියවුණා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ ඇහුවා මේ නගරේ සාමාන්‍ය දවසකට කී දෙනෙක් විතර මැරෙනවද කියලා. ස්වාමීනි මේ සවැත් නුවර විශාල නගරයක්. ඉතින් දවසකට 10ක් මැරෙනවා 20ක් මැරෙනවා. ඊට වඩා අඩු සංඛ්‍යාවකුත් මැරෙනවා වැඩියෙනුත් මැරෙනවා. හැබැයි ඉතින් එක්කෙනෙක්වත් නොමැරෙන දවසක් නැහැ. විශාල නගරයක් නිසා ඉතින් දවසට එක්කෙනෙක් හරි මැරෙනවා කියනවා. එහෙමනම් විසාකාවනි ඔබට නාන්න නැතුව සුදු අඳින්න නැතුව ඉන්න ලැබෙන්නේ කවද්ද? එතකොට හැමදාම මේ දරුවන්ගේ මුණුබුරන්ගේ කාගේ හරි කෙනෙක්ගේ මලගෙදරක යන්න එපාය. ඔබට එහෙමනම් නාන්නේ
සුදු අඳින්න නැතු ඉන්න හම්බෙන්න කවද්ද කියලා භාග්‍යතුන් වහන්සේ හැවුවා. අන්න එතකොට එතුමියට තේරුණා. ඇත්ත නේන්න. මේ බැඳීම හින්දානේ දුක හටගන්නේ. ආයි මොකටද බැඳීම ඇති කරගන්නේ? ඒ ගමන එතුමිය පිළිතුරු දුන්නා. ස්වාමීනි මට කවුරුවත් එපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ එතනදී වදාලා විසාකාවනි බැඳීම් 100ක් තිබ්බොත් එහෙම ශෝක කරන්න දුක් වෙන්න අවස්ථා 100ක් තියෙනවා. බැඳීම් 50ක් නම් තියෙන්නේ ශෝක කරන්න දුක් වෙන බැඳීම් අවස්ථා 50ක් තියෙනවා. බැඳීම් 20ක් තියෙනවා නම් ශෝක කරන්න දුක් වෙන අවස්ථා 20ක් තියෙනවා. බැඳීම් 10ක් තියෙනවා නම් ශෝක කරන්න දුක් වෙන අවස්ථා 10ක් තියෙනවා. බැඳීම් 5ක් නම් තියෙන්නේ ශෝක කරන්න දුක් වෙන අවස්ථා 5යි. එක බැඳීමක් හරි තිබුණොත් ඒත් ශෝක කරන්න දුක් වෙන අවස්ථාවක් තියෙනවා. සමහර කෙනෙක් කියනවා මට අනෙක් කිසිම කෙනෙක් ගැන එහෙම බැඳීමක් නැහැ. මෙන්න අහවලා ගැන විතරයි මට පොඩි බැඳීමක් තියෙන්නේ. මට අහවලා ගැන විතරයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. එතකොට හිතන්නකො මරණ මාංචකෙදී. ඔබ මරණ මාංචකයේදී ඒ පුද්ගලයා ගැන බලාපොරොත්තු සහිතව මරෙන්න සිද්ධ වුණොත් එහෙම ඔබට මොකද වෙන්නේ? ඔබේ හිත එතන බැඳිලා. සමහරවිට ඔබ අමනුෂ්‍යයෙක් වෙලා ආපහු ඒ තැනත්තා කරා එන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවදානම් තත්ත්වයක් තියෙනවා. ඉතින් හින්දා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා කිසිම බැඳීමක් කිසිම කෙනෙක් කෙරෙහි කිසිම දෙයක් කෙරෙහි නැත්තම් ඔබට කිසිම දුකක් නැහැ කියලා. අන්නේ සත්‍ය අපි තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු. එතකොට අපිට පේනවා මේ ඡන්දය, බැඳීම, ආශාව තමයි හැම දුකටම හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයන් සම්බන්ධයෙන් වේවා, වස්තු සම්බන්ධයෙන් වේවා, මේ බැඳීම නිසා තමයි දුක හටගෙන තියෙන්නේ. ඉතින් අද වර්තමානයේ ඔබේ ජීවිතය තුළ තියෙන යම් දුකක් දුම්නසක් තියෙනවා නම් බලන්න ඔබ හොඳට කල්පනා කරලා රටේ තියෙන වර්තමාන තත්ත්වයේ වේවා එතකොට ඔබේ ජීවිතය පිළිබඳ ගැටලු වේවා ඒ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ මේ ඡන්දය මුල් කරගෙන. ඉතින් එතකොට මේ ඡන්දය හිතේ තියෙනවා නම් ශේෂයක් හරි ඉතුරුව තියෙනවා නම් ඔබට මේ ජීවිතේ නෙවෙයි ඊළඟ ඉදිරි ජීවිතවලදීත් ඒ ආකාරයෙන්ම දුක සකස් වෙයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට වෙසක් පුණු පොහෝ දවසේ අපි තේරුම් ගන්න ඕන දුක හැදෙන හේතුව ඡන්ද රාගය නම් මේ ඡන්ද රාගය ටිකෙන් ටික අපි දුරු කර ගන්න ඕන. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන්ගෙන් සිද්ධ කෙරෙන්නේ ටිකෙන් ටික ඒ ඡන්ද රාගය දුරු කර ගන්න එක. දුරු කරන්න Tamanට ප්‍රතිපදාව සම්පූර්ණ වෙන එකයි. කියන්නේ හිත ඡන්ද රාගයෙන් නිදහස් වෙන ආකාරයට සකස් වීම වෙන්නේ සීල සමාධි ප්‍රඥා තුල තමන්ගේ හිත පුරුදු පුහුණු කිරීමෙන් වෙන කිසිම ක්‍රමයකින් නෙමෙයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි හැමදෙනා කළ යුතු එකම දේ මේ දුක අවබෝධ කරගන්න සීල සමාධි ප්‍රඥා වැඩිමයි. වෙන කිසිම ක්‍රමයකින් බුදුරජාණන් වහන්සේ අපි ගැන සතුටු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට කොපමණ බුද්ධ පූජා පැවැත්වුවත්, වෙසක් සැරසිලි කළත්, තොරන් බැන්දත්, වෙනත් නොඑක් නාඩගම් කරනවා. දැන් බලන්න වෙසක් වෙනුවෙන් කරන බොහෝ නාඩගම් තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේට ඒවා ගෞරවයක් නෙවෙයි අගෞරවයක් වෙන විදිහේ දේවල් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ අහස උසට තොරන් ගහන එක නෙමෙයි වෙසක් වෙනුවෙන් කරන්න ඕන. මේ ධර්මයේ පුළුවන් තරම් අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න. තමනුත් අවබෝධ කරගෙන Tamanට පුළුවන් හැටියට මේ සත්‍ය තව කෙනෙකුට කියා දෙන්න, ඔබේ දුවා දරුවන්ට කියා දෙන්න. ඉතින් ඒක නිසා ඇත්තටම කරන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ හිතේ තියෙන චන්දරාගය දුරු වෙන විදිහට කටයුතු කරගන්න එකයි. අන්න එතකොටයි අපට මේ ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔබ හැම දිනාමත් අද මේ වෙසක් පුණු පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනේ තරමක් හරි තේරුම් ගන්න බලන්න. ටික ටික ඒ ධර්මයේ අවබෝධ කරගන්නා එක ඉදිරියට තවත් වැඩි කරගන්න හැම වෙලෙම බලන්න මොනවටද ඔබ බැඳිලා තියෙන්නේ. ඒ ඔබගේ ජීවිතයක් ගත කරන පින්වතෙක් නම් එක පාට සියලු බැඳීම් අතහරින්න බැරි වෙනවා. නමුත් ඒවා උපේක්ෂාවෙන් යුක්තව ඒ බැඳීම් ඉදිරියට හරි අනාගතේ හරි දුර වෙන ආකාරයට තමන්ගේ හිත හදා ගන්න බලන්න. මේ හැමදේම වෙනස් වෙලා යන හැටි දකින්න. ඔබේ ජීවිත පැවැත්ම වෙනස් වෙන හැටි දකින්න. ඔබ ආදරයෙන් ඇසුරු කරන අයගේ ජීවිත පැවැතුම් වෙනස් වෙලා යන හැටි දකින්න. ඒ වෙනස් වීම සනාතන ධර්මතාවක් මේ සංස්කාරයන්ගේ ස්වභාවය ඇති වෙලා පැවතිලා නැතිව යන එකයි. ඒක කාටවත් වළක්වන්න බෑ. ඒක Tamanට ඕන විදිහට පවත්වන්නත් බෑ. ඒ තුලයි මේ සසර දුක පවතින්නේ කියන එක හොඳ ආකාරව තේරුම් ගන්න. අන්න ඒ දුක අවබෝධ කර ගැනීම තුළින් ඔබට පුළුවන් දුක හට ගන්නා හේතුවත් දුකින් මිදීමත් ඒ මාර්ගය ප්‍රතිපදාවත් තේරුම්ගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසක් පුණු පොහෝ දවසේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය
අවබෝධ කරගෙන ඔබ හැම දිනාටමත් සසර දුකින් නිදහස් වෙන්න ධර්ම ශ්‍රවණමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඔබ හැම දිනාට සුබ වෙසක් මංගල්‍යක්ම වේවා.